ඔයගලන්ට මම handouts දෙනවා. handout එක දීලා තියෙනවා. ඒ handout එකෙන් බලාගෙන පාඩම් කරගන්න. මොකද මේ හැම එකම දැන් එකිනෙක කියන්න කාලෙ මදි. අපිට කලින් දීලා තිබුණේ පැය දෙකමාර ඒවා 45ක් විතර වගේ මේ sorry number of lectures තිබ්බනේ. දැන් මේක දැන් පැය දෙක වෙලා. නමුත් අර ගානම එන්නේ. එතකොට අපිට පොඩි ටයිට්නස් එකක් ඇවිල්ලා තියෙනවා. කමන්නේ අද මම මේ ටික මම ඔයගලන්ට මම කෙටියෙන් පැහැදිලි කරලා කිව්වහම ඔයගලන්ට ඒ ටික කියවලා බලලා තේරුම් ගන්න පුළුවන්. හරි? Without wasting much time මම පටන් ගන්නම්. මේ පාර මට හිතෙනවා ඒ කියලා හිතන එක. මොකද මම ගියේ පාර අන්තිම පාස් පේපර් එකත් බැලුවාම ඒ පාස් පේපර් එකේ තිබුණේ නෑ අන්තරාල වෙළඳාම ගැන. බලන්න අන්තරාල වෙළඳාම ගැන තිබුණේ අනිත් ඒවා ටිකක් ඇවිල්ලා තිබුණා. ඒ කියන්නේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ පාර මේ අන්තරාල වෙළඳාම සම්බන්ධ questions ටිකක් ඔයගලන්ට ලැබෙය කියලා. හරි? අනික එකට හේතුව එකක් තමයි දැන්ට අපේ මේ නව ආණ්ඩුව අරන් යන වැඩපිළිවෙළවල හැටියට ඒගොල්ලන්ට ඕන එක්ස්පෝර්ට්ස් වැඩි කරගන්න. එක්ස්පෝර්ට්ස් කියන අපනයනය වැඩි දියුණු කරලා ලංකාවට වැඩියෙන් අපනයන ආදායම ලබා ගන්න තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. එතකොට ඒ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය එහෙමනම් සමහර විටක මේ ප්‍රශ්න හදනකොට රටේ වර්තමාන තත්ත්වයේ උඩ ප්‍රශ්න හදාගන්න පුළුවන් වෙනවා. ඒකින්ද මේ අන්තරාල වෙළඳාම එහෙම නැත්නම් ඔන්ට්‍රපෝඩ් ට්‍රේඩ් කියලා කියන එක තාමත්ම වැදගත්ම ඒරියා එකක් ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් වල තියෙන. ඔයගොල්ලෝ ගාව මෙන්න මේ මේක හරි අන්තරාල වෙළඳාම මෙන්න මේ handout එක ගැන තමයි අපි කතා කරන්න යන්නේ. මම මේක තේරුම් කරලා දෙන්න. අන්තරාල වෙළඳාම ඉංග්‍රීසියෙන් අපි කියනවා entrepôt trade කියලා. entrepôt trade. මම මේක ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම්. ඉස්සෙල්ලාම පැහැදිලි කරලා දුන්නාට පස්සේ අපිට පුළුවන් ඔයාලට බෝඩ් එක පේනවද? බෝඩ් එක පේනවද? ඔව් සර්. බෝඩ් එක පේනවා. right. මම මේක පැහැදිලි කරලා දුන්නාම ඊට පස්සේ ඔයගොල්ලෝ නෝට් එක කියව ගන්න. හරි. අන්තරාල වෙළඳාම කියලා කියන්නේ අපි දන්නවා ලංකාවේ අපනයන වෙළඳාම කරන එක ක්‍රමයක් තමයි මේක. අනික අපනයන කරුවට සල්ලි ගොඩාක් අතේ නැතුව උනත් මේ විදියට වෙළඳාම කරගෙන යන්න පුළුවන්. අපනයන කරුවට සල්ලි ගොඩක් අතේ නැතුණත් මේ කරගෙන යන්න පුළුවන්. මෙතෙන්දි වෙන්නේ මෙන්න මේකයි මම මේක පැහැදිලි කරන්නම්. අපි හිතමු මේක country A කියලා. country A.
මෙතන තියෙනවා country B. මේක country B කියලා. ඒක country C. රටවල් තුනක්. මේ රටවල් තුනක් අතර තමයි මේ වෙළඳාම සිද්ධ වෙන්නේ. හරි. මේ රටවල් තුනෙන් මෙන්න මේ country C B කියන්නේ මේ අපේ රට ලංකාව. country B. මේක ශ්‍රී ලංකාව. මේක ශ්‍රී ලංකාව. අපි country A කියන එක අපි හිතමු චයිනා කියලා. උදාහරණයක් වශයෙන් චයිනා. right. country C කියන එක අපි උදාහරණයක් වශයෙන් හිතමු Maldives කියලා. ඒක අපි Maldives කියලා අපි හිතමු. හරි. දැන් එතකොට මෙතෙන්දි වෙන්නේ Maldives වලින් එනවා මේ country B එකට. ඒ කියන්නේ අපි ලංකාවට ලංකාවෙන් අපට එන කරුවෙක්ට එනවා මේ export order එකක්. මොනවටද එන්නේ අපි හිතමු ගෑන් ළමයි නම් ගොඩක් මේව දන්නවා. Barbie dolls වලට. Barbie dolls ලා export කරන්න අපිට තියෙන order එකක් Maldives වලට. දැන් Barbie dolls ලා හදනවා නම් ලංකාවේ අපි ඒවා නිෂ්පාදනය කරන්න ඕන. ලංකාවේ නිෂ්පාදනය කරනකොට Barbie dolls ලා අපිට සෑහෙන වියදමක් යනවා. සෑහෙන වියදමක් යනවා. අපි ඒ වෙනුවට අපි කරන්නේ චයිනා වලින් ඔයගොල්ලෝ දන්නවා තුට්ටු දෙකට ගන්න පුළුවන්. ඕම ලාභෙට. හෝල්සේල් ගන්නවා නම් හරිම ලාභෙට ගන්න පුළුවන්. ඒතර අපි චයිනා වලින් ගන්නවා ඒ Barbie dolls ලා නිෂ්පාදනය ගන්නවා. හරිද? දැන් ඔයගොල්ලෝ දන්නවනේ Barbie dolls ලා ගන්නකොට එක එක නම් තියෙනවනේ ඔයගොල්ලෝ ගර්ල්ස් නම් ගොඩක් දන්නවා. ඔයගොල්ලෝ චූටි කාලේ Barbie dolls අත් එක්ක හැන්ඩල් කරනකොට එක එක නම් තියෙනවා. ඩයනායි ක්වීන් අරවා මේවා එක එක නම් දාගෙන ඒවට එහෙම තමයිනේ ඔයගොල්ලෝ Barbie dolls ලා පරිහරණය කළේ. එතකොට ඒ වගේ මේ ඔක්කොම ඇඳුම් එහෙම අම්දලා ඔක්කොම කරපු Barbie dolls ගන්නවා. හැබැයි ගන්නේ කන්ටේනර් ලෝඩ් එකක් වගේ අරගන්නේ. පැකින් මුකුත් නැහැ. නිකන් අර කන්ටේනර් එකේ පටවල අපි මෙහාට ගන්නවා. අරගෙන මෙතෙන්දි කරන්නේ අපි ලංකාවේදී කරන්නේ අපි මේ භාණ්ඩය නිෂ්පාදනය කරන්නේ නැහැ. භාණ්ඩයට නිමි වටිනාකමක් දෙනවා. නිමි වටිනාකමක් දෙනවා. ඒ වටිනාකම දෙන්නේ අපේ Barbie dolls ලා නම් කරලා ලස්සන කාඩ්බෝඩ් පැක්ස් වල පැක් කරලා සිලෝපෙන් එකෙන් රැපින් එකෙන් රැප් කරලා ඔක්කොම කරලා ඒක නමත් එක්කම අපි එක්ස්පෝර්ට් මාකට් එකට දානවා. ඒතර අපි කරන්නේ වැලියු ඇඩිෂන් එකක් විතරයි. අගේ එකතු කිරීමක් පමණයි අපි කරන්නේ. අපි අගේ එකතු කරලා ඊට පස්සේ මේ භාණ්ඩ යවනවා මේ Maldives වලට. භාණ්ඩ යවනවා Maldives වලට. right? ඒතර Maldives වලට යන්නේ මේ අපේ රටෙන් යන භාණ්ඩයක් වගේ. අපි තමයි country of origin එක ගන්නේ. අපි එක්ස්පෝර්ට් කරලා දෙනවා. right? දැන් මෙතෙන්දී ලංකාවේ ශ්‍රමයේ ලාභයි. ලංකාවට මේ ඔන්ස්පෝර්ට් ට්‍රේඩ් වලට පහසුකම් ඔක්කොම කල්කලා තියෙනවා නම් අපිට හරිය පහසු වෙනවා මේ කාර්යය කරන්න. පැහැදිලි නේද? දැන් එතකොට හැබැයි මෙතෙන්දී කවදාකවත් නිෂ්පාදනයක් සිද්ධ වෙන්නේ නැහැ ඔන්ස්පෝර්ට් ට්‍රේඩ් එකේ. වැඩිම සුභාණ්ඩය දෙකයි ලංකාව ඇතුළේ තියෙන්නේ.
ඒක තියෙනවා ඒක කෙනෙම අපි ආපහු රීඑක්ස්පෝර්ට් කරනවා. ඉම්පෝර්ට් කළා රීඑක්ස්පෝර්ට් කළා. වැලියු ඇඩිෂන් එක කරනවා. හැබැයි මෙතෙන්දී තමයි වැදගත් දේ තමයි මේක රට ඇතුළට ගන්න බෑ. රට ඇතුලේ විකුණන්න බෑ. ඒ හදපු බාබි ඩෝල්ස්ලා රට ඇතුළේ අපේ මේ මාකට් එකට කොළඹ මාකට් එකට නුවර මාකට් එකට මේ ගාල්ලේ මාකට් එකට ලෝකල් මාකට් එකට දාන්න බෑ. ඒක තනිකර රීඑක්ස්පෝර්ට් වලට පමණයි. පැහැදිලිද? ඕද නැද්ද? කතා කරන්න. පැහැදිලි සර්. පැහැදිලිනේ. අපි ලෝකල් මාකට් එකට දාන්න නැතුව කෙලිම රීඑක්ස්පෝර්ට් කරනවා. හරි. දැන් මෙතෙන්දී අපි මේවට වැලියු එකක් දුන්නොත් අපි හිතමු මේක භාණ්ඩය අපි මෙහාට ගන්නකොට අපි එක US ඩොලර්ස් දෙක ගානේ ගන්න. ඕ පොඩි ගානකට මේ බාබි ඩෝල් ගෙන චයිනාවෙන් ගන්න පුළුවන් හෝල්සේල් කන්ටේනර් එකක් ගන්න ඕන. US ඩොලර්ස් දෙක ගානේ ගන්නවා. අරගෙන මෙතින්දී අපි පැකින් කරනවා. පැකින් කරලා මේ ඇඩ් කරනවා ඇඩ් වැලියු. වටිනාකම එකතු කරනවා. වටිනාකම එකතු කරලා අපි මේගොල්ලන්ට විකුණනවා US ඩොලර්ස් 8 ගානේ. US ඩොලර්ස් 8 ගානේ විකුණනවා. ඒක බාබි ඩෝල් කෙනෙක්. මොල්ඩිව්ස්. right? අපි කරන්නේ මෙතන අර පැක් කරන එක පමණයි. ලේබල් කරලා පැක් කරලා දාන එක පමණයි අපි කරන්නේ. මොකද මෙතන අපිට මේ ඒ වියදම කියන්නේ cost of raw materials අමුද්‍රව්‍ය cost of raw materials plus value addition. Value addition එක එකතු කරලා අපි හදා ගන්නවා. අපි මේ දෙකම එකතු කළාම US ඩොලර්ස් 4ක් වෙනවා. US ඩොලර්ස් 4ක් වෙනවා. එතකොට අපේ ප්‍රොෆිට් එක තමයි US ඩොලර්ස් 4යි එක බාබි ඩෝල් කෙනෙක්ගේ US ඩොලර්ස් 4ක ප්‍රොෆිට් එකක් අපිට ලැබෙනවා. පැහැදිලි නේද? ඉතින් මේක තමයි අපි මේ අන්තරාල වෙළඳාම කියලා කියන්නේ. ඔය මේ ඔයගලන්ගේ දීලා තියෙන හෑන්ඩ් අවුට් එකේ මම කියලා තියෙනවා අන්තරාල වෙළඳාමෙන් අදහස් වන්නේ අවම වටිනාකම එකතු කිරීමක් සහිතව ඕ වටිනාකම එකතු නොමැතිව එක්ක වටිනාකමක් එකතු කරන්න පුළුවන් එහෙම නැත්නම් වටිනාකමක් නොමැතිව භාණ්ඩවල ස්වභාවය වෙනස් නොකර එක රටක අතරමැදියේ වෙනස් රටක විකුණුම් කරුවෙකුගෙන් භාණ්ඩ මිලදීගෙන සෙවන රටක ගැනුම් කරුවෙකුට ලාභයකට අලෙවි කරන වෙළඳ ගනුදෙනු. පැහැදිලිනේ? එතකොට අපි එතකොට ගිවිසුම් දෙකක් ඇති කර ගන්න ඕන. අපි එක ගිවිසුමක් ඇති කර ගන්න ඕන මිලදී ගැනීමේ ගැනුම් ගිවිසුමක් ඇති කර ගන්න ඕන චයිනාත් එක්ක. ඊගොල්ලෝ මෙතන විකුණුම් ගිවිසුමක් ඇති කර ගන්න ඕන මාල්ඩිව්ස් එක්ක. right? එතකොට දැන් මේව ගත්තාම මේකේ තියෙනවා ලොකු වාසි කීපයක් තියෙනවා. ඒ වාසි තමයි අපිට හරි ලේසියෙන් විදේශ විනිමය උපයා ගන්න පුළුවන්. දැන් මෙතන මේ ඩොලර් 8කට අපි විකුණනවා කියන විදේශ විනිමය. foreign exchange අපිට රටට අවශ්‍ය වෙලා තියෙන මේ අවස්ථාවේ විදේශ විනිමය අපිට උපයා ගන්න පුළුවන්. ඒ වගේම ගනුදෙනුවක් සම්පූර්ණ කරන්න ගත වෙන කාලය හරිම අවමයි. බාබි ඩෝල් කෙනෙක් හදුවා නම් අපි ලංකාවට ගෙනල්ලා අපිට ඕක යනවා මාසයක් එකමාරක් විතර. ඒ බාබි ඩෝල් කෙනෙක් හදලා
කම්ප්ලීට් කරලා ගන්න. මොකද මෙතන දැන් දවස් ගානකින් අපිට මේක යවන්න පුළුවන්. මේ භාණ්ඩයක් හදන්න යන වටිනා මේ කාලය බොහොම අවමයි. right? ඒකම රටක විදේශ විනිමය හොඳ ඉපීමක් වෙනවා රටකට. right? ඒකම තව එකක් තමයි පොදු හා පෞද්ගලික අංශ දෙකටම මේකෙන් යම්කිසි ආදායමක් ලැබෙනවා. පොදු හා පෞද්ගලික අංශ දෙකටම. පොදු කියලා කියන්නේ ආබරකට, පෝට් එකට. මේ පෝට් එකේ මේ ඔක්කොම බඩු තියෙන්නේ. පෝට් එකෙන් එළියට ගන්න බෑ. පෝට් එකේ විතර අපි එතින්දි කරන්නේ. ඒකම මේ පෞද්ගලික අංශය තමයි මේකට සහභාගී වෙන්නේ. ඒ කම්පැනිස් දෙකටම මේකෙන් ආදායමක් ලැබෙනවා. හරි? දැන් මෙතෙන්දී අපි කො රට ඇතුළට ගන්න බෑ කියලා රට ඇතුළට නොගත්තට අපේ පෝට් එකේ තියෙනවා ඒක අපි කියන්නේ රට ඇතුළට ගත්තේ නෑ. කෙලින්ම පෝට් එකේ තියලා පෝට් එකෙන්ම යවනවා. රටේ විකුණන්න තමයි අපි ගන්නෙ නැත්තේ. දැන් එතකොට අපි මේවා ගන්නවා නම් දැන් මෙතෙන් අපි තියෙනවා නම් අපිට කොහෙන්ද අපිට මේකේ මේ විදම අපි හොයාගන්න කොහොමද? දැන් මේක මිලදී ගන්න සල්ලි ඕනනේ. මේ බාන්න ගන්න සල්ලි ඕන. ඒ ඩොලර් දෙක ගන්න කන්ටේනර් එකක් ගන්න ඕන. ඊට පස්සේ තමයි අපි ගෙවන්න ඕනේ. මේ අපි විකුණන්න ඕනේ මවුලිස් වලට. ඊළඟට ඒගොල්ලන්ගෙන් සල්ලි ආවම තමයි අපි මේක ගෙවන්න ඕනේ. ඒක ප්‍රශ්නයක්. ඒ කියන්නේ මෙයාට සල්ලි ඕන. මේ ව්‍යවසායකයාට සල්ලි ඕන. ඉතින් සල්ලි නැතුව අපි මේක කොහොමද හැන්ඩල් කරන්නේ? දැන් ඔයගොල්ලෝ කල්පනා කරන්න ඔයගොල්ලෝ ඉගෙන ගත්ත payment methods 4. payment methods 4 හැටියට දැන් කොහොමද මේක හදන්නේ කියලා හිතාගන්න. අර කියන්න බලන්න චයිනා වලින් බඩු ගන්නකොට වෙන්න ඕන payment methods මොනවද? උත්තර දීලා ඉගෙන ගන්න. චයිනා වලින් බඩු ගන්නකොට මොකක්ද දෙන්න ඕන payment method එක? ඉක්මනට කියන්න පුතේ මොකද අද ගොඩාක් තියෙනවා ඉවර කරන්න. එහෙම නැත්නම් ඔයාලට පාස් පේපර්ස් ටික ඩිස්කස් කරගන්න බැරි වෙනවා. හරි? මොනවාද payment method එක? සල්ලි පස්සේ ගෙවන payment method එක. තවත් උදව් කළා. කියන්නේ මගේ ළමයි කිව්වා නේද ඒ කතා කරලා කියන්නේ වැරදුනට කමන්නේ අපි හදාගමු credit card LC sir LC so use and LC LC very good use and LC අපිට පුළුවන් මේ 60 days users LC එකක් users LC very good දැන් කල්පනා කරන්න ඔළුව තව මොනවද වෙන්න පුළුවන් තව documentary credit ඕන packing credit නෑ packing credit දුන්නොත් අපි තව loan දෙන්න බෑ මුකුත් නොදී සල්ලි පස්සේ ගෙවන්න දෙන්නම් කාසි මොකද්ද දෙන්නම් කාසි කියන්නේ මොකද්ද LC වල නම් users LC site LC බෑ site LC આવත් අපිට අග්ගාල ගෙවන්න යනවා ඒක සල්ලි නෑ users LC හරි very good තව collection නම් DA එකක් sir DA very good DA collection DA collection DA තව මොනවද
payment method හතරයි තියෙන්නේ. Open account. Open account. Very good. Open account. තව මොනවද තියෙන්නේ? Advance payment කරන්න පුළුවන්ද? බෑ ඇඩ්වාන්ස් කරන්න බෑ. Advance payment කරන්න බෑ. Advance payment කළොත් අපි අමාරු වැටෙනවා. කොහෙන්ද අපිට සල්ලි තියෙන්නේ? අතේ සතියක් නැතුව business කරන්න පුළුවන්ද? බෑ. හරි? එහෙනම් මෙන්න මේ තුනෙන් තමයි අපි අතුලට ගෙන්නන්න ඕනේ. දැන් විකුණනකොට කොහොමද අපි? අපි විකුණනකොට කොහොමද? විකුණද්දී මොකද්ද දෙන්න ඕන payment methods? දැන් අපිට ඉක්මනට සල්ලි ඕන. එහෙනම් Advance payment. ආ Site. Advance payment. site LC. වෙන advance payment. වෙන තමකද? තමකද? තක්කාන සල්ලි ගන්න. කොට ගියා සල්ලි ගත්තා. collection මොකක්ද දෙන්න ඕනේ? BP sir. DP. collection DP. open account යන්න පුළුවන්ද? බෑ. open account ගියොත් අපිට කවදාද සල්ලි හම්බෙන්නේ දන්නේ නැහැ. හරි ඒකෙන්ද ඒක යවන්න හොඳ නැහැ. ඒතර මෙන්න මේ ක්‍රම වලට අපිට මේ transaction එක කරන්න පුළුවන්. ඔයගොල්ලෝ මේක ලියා ගන්න, අද ගන්න. මොකද note එක කියවකට පස්සේ මේක පැහැදිලි වෙනවා. හරි. දැන් රටකට මේකෙන් තියෙන තව ලාභයක් තමයි මෙන්න මේ අපේ රටට කන්ට්‍රි එකට අපේ පෝට් එකෙන් දෙනවා දින 21ක්. දින 21ක්. කිසිම අයකිරීමකින් තොරව අපි මේ ආන්ත්‍රපෝට් ට්‍රේඩ් වලට ගුදම් පහසුකම් දෙනවා. ගුදම් පහසුකම්. right? ඒ කියන්නේ මේ ස්ටෝරේජ් පහසුකම් දෙනවා දින 21ක් 21 days. මෙතන අපි දෙනවා. දැන් අපේ පෝට් එකේ හැමතැනම මේ වගේ ගුදම් හදලා තියෙනවා. ඒ ගුදම් වල මේ පහසුකම් තියෙනවා. අනික මේ ඒ ගුදම් වලම පුළුවන් අර පැකින් පාර්ට් එක කරන්න. ඒ කියන්නේ අපිට ෆැක්ටරි එකක් ඕනේ නැහැ. ඒ ගුදම් ලොකුවට දෙනවා. ඒව ෆ්‍රී දෙනවා දවස් 21ක්. ඒ දවස් 21 ඇතුළත ෆැක්ටරි අපිට දාලා ළමයි දාලා අර පැකින් ටික කරගන්න පුළුවන්. දැන් කොච්චර ලේසිද? නේද? අපිට ආතෑම ඒ ආණ්ඩුවෙන් දෙනවා ඒ සහයෝගය. ඊගොඩ අපි අපේ ඉතුරු සල්ලි දාලා අපි ළමයි ගෙනල්ලා ළමයින්ට රස්සාවල් අපි ජනනය කරනවා. හැම කෙනෙක්ටම සියල්ලෝම සතුටින් අවසානයේදී විසිරෙනවා වගේ හැම දෙනාම සන්තෝෂ වෙනවා. මොකද මේ කම්පැනි එක අයිතිකාරයත් බොහොම සන්තෝෂයි. ළමයිනුත් සන්තෝෂයි. හරි. පොඩි ජොබ් එකක් තියෙන්නේ වැලියු ඇඩිෂන් එක. සිගරට් වගේ දේවල් නම් සමහර රටවල කරනවා. අපේ රටවල ඒක කරන්න තානම් මේ මත්ද්‍රව්‍ය එහෙම සිගරට් වගේ දේවල් කරන්නේ නැත්තම් සිගරට්ස් එහෙම අපිට මේ ගෙනල්ලා බෙන්සන් ඇන්ඩ් රිචර්ඩ්ස් අර මේවා ඒ වගේ ඒවා මේ 20 පැක් 10 පැක් පැකින් දාන්න පුළුවන්. හරි. ඒකම හරිය අන්තරාල වෙනදාම තහනම් ඒවා තියෙනවා. අන්තරාල වෙනදාමට මං දීලා ඇති සෙන්ට්‍රල් බැංක් සර්කියුලර් එකක් දීලා ඇති අන්තරාල වෙනදාම සම්බන්ධයෙන්.
දාලා ඇති අන්තරාල වෙළඳාමේ සර්කියුල එක බලන්න. මේ තියෙන්නේ බලයලත් වෙළඳුන් විතර විධානයන් කියලා. හරි. එතකොට මේ සෙන්ට්‍රල් බැංකුවේ නිකුත් කළ තියෙන සර්කියුල එක 2013 අන්තරාල වෙළඳාම කරන එකට. මේකේ තහනම් ඒවා තියෙනවා දෙක අන්තරාල වෙළඳාම යටතේ පාරිශ්‍රමික අයිතමෙන් ආනයනය කිරීම සපුරා තහනම් වේ. මත්ද්‍රව්‍ය, අව්‍ය ආයුධ සහ වෙඩිපේ. පෙරේලා මත්ද්‍රව්‍යම තිබ්බනම් මොකද වෙන්නේ? අස්සන්ට මේ දවස්වල පොඩි ලැසීලා කුඩු මංජුලා ඔක්කොම ගෙනෙයි කන්ටේනර් ගණන් ගෙනල්ලා දවස් 20ක ෆ්‍රී ගුදම් වලින් මේ ග්‍රෑම් 10 පැක් කරලා විකුණන්න පුළුවන් නේ. මේ වගේමනේ කරන්න වෙන්නේ. එකම විදියනේ. වැලියු ඇඩිෂන් එකක් විතරයි. නමුත් ඒක තහනම්. රයිට්. අවි ආයුධ වෙඩි බෙහෙත් ඒව එකක්වත් අපිට කරන්න තහනම්. හරි. ඒතර අන්තරාල වෙළඳාම යටතේ ප්‍රතිආපනයන් සඳහා භාණ්ඩ ආනයන කිරීම වෙනුවෙන් ගෙවීම කරන විදිය තියෙනවා. ඒක කියලා තියෙනවා කොහොමද ගෙවන්න ඕනේ කියලා. ප්‍රතිආපනයන වෙනකොට කොහොමද වෙන්න ඕනේ? ඒ කොහොම මේ සර්කියුල එකේ තියෙනවා. right? Right. මෙතෙන්දී අන්තරාල වෙළඳාම වෙන්න පුළුවන් එකක් එක රටකින් තව රටකට මේ වගේ තව රටක් හරහා යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ රටේ ඉඳන් මේ රටට කෙලින්ම යවන්නත් පුළුවන්. කිසිම වැලියු ඇඩිෂන් එකක් නැතුව. හරිද? කෙලින්ම වැලියු ඇඩිෂන් නැතුව කෙලින්ම යවන්න පුළුවන්. ඒ ඔක්කොම අර සර්කියුල එකේ තියෙනවා. ඒ සර්කියුල එක කියවලා ගන්න. මම දැන් මොන්ට වඩා විස්තර කරන්න යන්නේ නැහැ. ඊටු ටික ඔයගොල්ලෝ කියවලා ගන්න. හරි? මෙතන අර දවස් 21 දේ තියෙනවා. තව එකක් තියෙනවා අන්තරාල වෙළඳාමේ දී ඇති වෙන වාසි රටකට තියෙන වාසි විදේශ විනිමය උපයා ගන්න සාපේක්ෂ වශයෙන් පාසු මගක් ඒ වගේම ගණදෙනුවක් සම්පූර්ණ කරන්න ගත වෙන කාලය සාපේක්ෂ වශයෙන් කෙටි right රට සඳහා වැඩි විදේශ විනිමය ඉපැයීමක් පුදුසා වෙළඳ පෞද්ගලික අංශ දෙකේම අමතර ආදායමක් ජනනය කරනවා වෙළඳ මධ්‍යස්ථාන රටේ ප්‍රතිරූපය යාපත් වෙනවා right තව එකක් තමයි රැකියා ජනනය කිරීම. දැන් මෙතෙන් අපි ගත්තට පස්සේ රැකියා ජනනය කරනවා. දැන් උතින්ද අපි ඇත්තටම වෙලවලුවත් එන සවල් මේක වැඩ කරන කට්ටිය විතර නෙමෙයි. එතන ගොඩක් කට්ටියට මේ රැකියාවල් එනවා. අනියම් විදියටත් එනවා. දැන් බලන්න අපි හිතමු හම්බන්තොට වරායේ දැන් ඇත්තටම දැන් පටාරම් තියෙනවා මේ හම්බන්තොටලා හොඳ වරායක් මේ අන්තරාල වෙළඳාම සම්බන්ධයෙන්. උදේට ඉඳ තියෙනවා. ලොකු ගුදම් තියෙනවා. ඒකට ඒවා අරගෙන කරන්න පුළුවන්. ඒකට අපි ඒවා වැඩ කරන්න ඉන්නේ හම්බන්තොට පැත්තේ ළමයි විතරයිද නැහැ. ලංකාව පුරාම ළමයි එනවා. ඒ ලංකාව පුරාම ළමයි ආවම මේ ළමයි නවතින්න ඕන. නවතිනකොට ගෙවල් වල බෝඩින් හෝසස් වලට ආදායමක් එනවා. ඒ ගෙවල් වලට ආදායමක් එනවා. ඊට පස්සේ එනවා තව ඒ ළමයින්ට එනවා තව මේ කෑම ගන්න ඕන. ඒතර කඩවලට ආදායමක් ලැබෙනවා. බුලත් පිට කඩේකත් එනවා. ඒවටත් ආදායම ලැබෙනවා. පොඩි සිගරට් අරනවා පොඩි පෙට්ටි කඩ ඒවටත් ආදායම ලැබෙනවා. ඒවට තව මොනවද දෙන්නේ? මේ ළමයි ඇවිල්ලා මෙහෙයිලා පදිංචිලා ඉන්නකොට රෙදි ටිකවත් හොද ගන්න වෙලාවක් නැහැ. එතකොට ඒව ලොන්ඩ්‍රියට දාන්න ඕන. ලොන්ඩ්‍රි සැරෙනවා.
ඒවට ආදායම් ලැබෙනවා. බාන් එච්චර එනවද කියලා හිතලා බලන්න. ඕන තරම් අපිට මේ ආදායම් ඍජු සහ වක්‍ර විදිහට ආදායම් යන්නේ කරනවා. හරි? එතකොට මේ රටේ තියෙනවා අටනායක ගුවන් තොටුපළේ තියෙනවා මේ entrepot trading facilities අටනායක ගුවන් තොටුපළේ ඊගාවට ශ්‍රී ලංකා වරාය කොළඹ තියෙනවා DR විජයවර්ධන මාවතේ තියෙන්නේ ඒ ගුදම් DR විජයවර්ධන මාවතේ කොළඹ ඒකේ ගුදම් ටික තියෙනවා අනිත් එක මේකේ ලියලා නැහැ ඒක ඔයගොල්ලෝ ලියා ගන්න අම්බත්තට රුහුණු මාගම්පුර වරාය අම්බත්තට මාගම්පුර වරාය ඒක තමයි ද ප්‍රධානම අපි බලන්නේ ඒක තමයි දියුණු කරන්න බලන්නේ හරි මොන හරි දෙයක් තියෙනවද දැන් මේකෙන් අහගන්න තව අහගන්න දෙයක් තියෙනවද හරි right එහෙනම් අපි ඊගාව මාතෘකාවට මම දැන් ටච් කරන්නම් ප්‍රතිවේදනාම counter trade මොකද මේ counter trade කියන්නේ කියලා ඊගාට බලමු right මම මේක මකලා දානවා මේකත් ඔයගොල්ලෝ ගාව hand out එකේ තියනව නේද hand out එකේ තියනවද කතා කරන්නේ තියෙනවනේ කතා කරන්නේ නැහැ නේ ඔයගොල්ලෝ ප්‍රතිවේදනාම counter trade ප්‍රතිවේදනාම කියලා කියන්නේ සමහර රටවල් වල අපි ආනයනය කළාම අපි ආනයනය සඳහා අපි අපේ රටේ බාන්න අපි ආනයනය කළාම අපි ආනයනය සඳහා ගෙවන්න ඕනේ රුපියල් වලින්ද විදේශ විනිමය වලින්ද විදේශ විනිමය වලින් ගෙවන්න. නමුත් සමහර රටවල විදේශ විනිමය නැහැ. තිබ්බත් ඒ convertible currencies පිළිගන්නේ නැහැ. පරිවර්තය ගිණුම් අපි පිළිගන්නේ නැහැ. ඒවට වටිනාකමක් නැහැ. හරි. ඉතින් ඒ වගේ රටවලට කොහොමද මේ බිස්නස් එක කරන්නේ? ඒගොල්ලෝ බඩු ගෙන්න ගන්න ඕන. ඒගොල්ලන්ට මේ ගෙවන්න විදියක් නැහැ. ඒගොල්ලන්ගේ මේ එකක් විදේශ විනිමයක් නැහැ. අනෙක් විදේශ විනිමය තිබ්බත් ඒ කරන්සි එකට තියෙන වටිනාකම නැහැ. අන්න ඒ වගේ ඒවට තමයි අපි කියන්නේ මේ ප්‍රතිවේදනාම කියලා කියන්නේ. එතෙන්දී අපි කරන්නේ භාණ්ඩ ගෙනල්ලා තවත් ඒ භාණ්ඩ වෙනුවට අපි තව භාණ්ඩයක් දෙනවා. ඒ භාණ්ඩ වෙනුවට තව භාණ්ඩයක් දෙනවා. සල්ලි වලින් නෙමෙයි දෙන්නේ භාණ්ඩ වලින්. තේරුණා නේද? සල්ලි වලින් නැතුව භාණ්ඩ වලින් දෙනවා. මේ බොහොම පුරාතන කාලේ වෙච්ච ගනුදෙනු තමයි තාමත් ඔය අප්‍රිකානු රටවල වෙන්නේ. අප්‍රිකානු රටවල මේක වෙනවා. right? සමහර සංවර්ධනය වෙමින් පවතින රටවල් සමාජයේ තමන්ගේ නිෂ්පාදන කර්මාන්ත දියුණු කිරීම සඳහා ප්‍රතිවේදනාම භාවිතා කරනවා. ප්‍රතිවේදනාම වැඩපිළිවෙල තුළින් ඔවුන්ට එවිට තම අපනයනය වැඩි කරගන්න පුළුවන් වෙනවා. ඒගොල්ලන්ට එක්ස්පෝර්ට්ස් කරගන්න ඕන.
නමුත් එක්ස්පෝර්ට් වලට ලැබෙන්න විදියකුත් නැහැ. ඉම්පෝර්ට්ස් වලට ගෙවන්න විදියකුත් නැහැ. ඉතින් ඒගොල්ලෝ අර ප්‍රතිවේදනාම සාමාන්‍යයෙන් භාවිතා කරනවා. හරි. දැන් මේක අපි උදාහරණයකට මම අරගෙන මම පැහැදිලි කළොත් එහෙම අපි මේ වගේ ගමු. අපේ එංගලන්තේ තියෙන UK වල මේක රටක්. ඒකට දකුණු අප්‍රිකාවේ සවුත් අප්‍රිකාවල නොදියුණු රටක් අපි තුන රුවන්ඩා බුරුන්ඩි වගේ නොදියුණු රටක ඒගොල්ලන්ගේ ගොඩක් කරන්නේ පතල් කර්මාන්තය. ඒගොල්ලෝ කරනවා පතල් කර්මාන්තය. ඒ පතල් කර්මාන්තයට සඳහා අවශ්‍ය ආයුධ machines ඒව මේ UK වලින් ගන්නවා. නමුත් ගත්තට ඒව ගෙන්නගෙන ඒවට ගෙවන්න විදියක් නැහැ. මේගොල්ලන්ට ගෙවන්න විදියක් නැහැ. ඒ මේගොල්ලන්ගේ සල්ලි ඒ බුරුන්ඩි වල තියෙන මේ සල්ලි UK වලින් බාරගන්නේ නැහැ. ඒක වටිනාකමක් නැහැ ඒගොල්ලන්ට. හරි. එතකොට ඒගොල්ලෝ කරන්නේ මෙන්න මේ සවුත් වගේ රටවල් ඒගොල්ලන්ට අවශ්‍ය මේ භාණ්ඩ මෙහාට ඒවල ඒ වෙනකොට ඒකට හිලව් වෙන්න ඒ වටිනාකමට ඒගොල්ලෝ මෙහාට දෙන්නේ සල්ලි නෙමෙයි sugar සීනි මේගොල්ලෝ සීනි වවනවා. එතකොට UK වලට සීනි වවනවා. UK වලට සීනි වලට දැන් මේ UK වලින් කස්ටමර් ඒ කියන්නේ එහෙම නැත්නම් ට්‍රේඩර් එයා ඇවිල්ලා මේ සීනි විලඳන් කරන මිනිස්සු නෙමෙයි. එයා විලඳන් කරන්නේ මොනවද? මිෂනරි. පතා කර්මාන්තර අවශ්‍ය මිෂනරි. ඉතින් මිනිහට මොකටද සීනි? ඉතින් මොකද කරන්නේ අපි? මොකද වෙන්නේ? හිතන්න. මැෂින් වල වටනාකමට හරියන සීනි දෙනවා. ඈ? මැෂින් වල වටනාකමට හරියන සීනි යවනවා. ඔව් සීනි යවනවා. දැන් අර බුරුන්ඩි වලින් සීනි යවලා. එංගලන්තෙන් සීනි යවලා. ඒතර එංගලන්තේ ඉන්න අර කොන්ට්‍රැක්ටර් මොකද මේ ඒ ට්‍රේඩර් මොකද කරන්නේ? සීනි ටික වෙනත් රටකට අපනයන කරනවා. ඒ සීනි ටික එයා ඒ රටේ ඉන්න වෙන සීනි වෙනදම් කරන කෙනෙක්ට විකුණනවා. ඒක විකුණන්න පුළුවන් එයාට පවුන්ඩ්ස් වලට නේ. ඒ රටේමනේ. ඒ රටේම මුදලට ව්‍යවහාර මුදලට විකුණනවා. විකුණලා ඒ සල්ලි ටික එයා අරගන්නවා. පැහැදිලි නේද? හැබැයි අර ඔළුව වටේට අත දාලා කනල්ල යනවා වගේ වැඩක්. නමුත් කරන්න දෙයක් නැහැ. නැත්තම් මේගොල්ලෝ මේ ගෙවීමක් කරන්න විදියක් නැහැ. මේගොල්ලෝ ගෙවන්නේ මේක භාණ්ඩ වලින්. ඒක පැහැදිලි නේද? හරි. දැන් එතකොට ප්‍රතිවේදනාමේදී අපනයන කරුවන්ට උණු දෙන අතිරේක අවදානම් මොනවද කියලා අහලා මම මේ නෝට් එක දීලා තියෙන්නේ ප්‍රශ්න වලට උත්තර ලැබෙන විදියටමයි. සමහර දාට අහනවා ප්‍රතිවේදනම කියන්නේ කුමක්ද? අර උඩ කැලේදී ඒක මම පැහැදිලි කරලා තියෙනවා. ඉතින් සමහරවිට එක්ක අහන්න පුළුවන් ප්‍රතිවේදනාමේදී අපනයන කරුවන්ට මුහුණ දීමට සිදුවන අතිරේක අවදානම් මොනවද? හරි. ඒ වගේ ප්‍රශ්න අපි අහුවම කොහොමද උත්තර දෙන්නේ කියන එක ඒ සම්බන්ධව තමයි මම මේ ඔයගන්ට හදලා තියෙන්නේ.
හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මෙන්න මේ බාණ්ඩ යවනකොට මේ මෙෂිනරි උදළු නගුළු වගේ ඒවා මේගොල්ලන්ට දරා ගන්න බැරි තරම් ප්‍රමාණයක් මෙන්න මේ මේගොල්ලෝ තල්ලු කරලා අරිනවා. මේක තල්ලු කරලා අරිනවා. අරලා එතන සීනි ගොඩක් ගන්න පුළුවන්. හරි. එතන වැඩි මොලේ තියෙන එකන වැඩි ආගිය කරලා ගන්න පුළුවන් මිනිසයා අන්න එයා තමයි මේකේ දිනන්නේ. හරි. දැන් ප්‍රතිවේධාමේ ප්‍රධාන කොටස් 6ක් තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම ආටිකල් එක කියවන්න මම දීලා තියෙන ආටිකල් එක සම්පූර්ණයෙන්ම කියවන්න. කියවන්න නැතුව කියන්න එපා අපිට ඉගෙනුවේ නැහැ කියලා. අවශ්‍ය ටික මම කියලා දීලා තියෙනවා. ප්‍රධාන වශයෙන් ප්‍රතිවේධාමේ ක්‍රම 6ක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ප්‍රතිවේධාමේ ක්‍රම 6ක් තියෙනවා. එකක් තමයි හිලව කිරීම. හිලව කිරීම කියලා කියන්නේ සම්ප්‍රදායික ලෙස ලෝපුරා රජයන් විසින් විශාල වශයෙන් අවි මිලදී ගැනීම සඳහා හිලව කිරීම යොදාගත්තද වර්තමානයේදී අනෙකුත් අංශ දක්වාද වර්ධනය වී ඇත. මෙය දෙආකාරයි. ඍජු හිලව කිරීම, වක්‍ර හිලව කිරීම. මේවා කියවලා ගන්න. මම තව එකක් කියන්නේ දැන් සමහර වෙලාවට මෙන්න මේ අප්‍රිකානු රටවලට මේ ලෝකෙ ඔක්කොම බලවත් ටික කෙල හලාගෙන ඉන්නේ. හේතුව warheads කියන්නේ යුද්ධ උපකරණ වල ඉසහරිය එතනින් තමයි මොනිසම යන්නේ. ඒව ඔක්කොම හදන්න ඕන අමුද්‍රව්‍ය තියෙන මේ අප්‍රිකානු රුධියනු රටවල. ඉතින් මේ මිනිස්සු මොනාර දෙයක් යවලා අරගොල්ලෝ කෙලින්ම ගන්නවා ඒ අර්ජාති. ඉතින් ඒ වගේ දේවල් ඒ ප්‍රතිවේධාමේදී වෙන්න පුළුවන්. පළවෙනි එක තමයි හිලව කිරීම. ඒක ඇතුලේ ඍජු හිලව කිරීම, වක්‍ර හිලව කිරීම කියලා දෙකක් තියෙනවා. ඒ දෙකත් කියවලා බලන්න. ප්‍රතිගැනුම් අදාළ ඇණවුම් ලබා ගැනීමේ උද්දේශයක් වශයෙන් විදේශීය සැපයුම් කරුවෙකු ගැනුම්කාර රටෙන් භාණ්ඩ හා සේවා ගැනීමේ කොන්දේසිය මත මිලදී ගැනීමට එකඟ වීම. ප්‍රතිගැනුම් ජනතාවගේ ප්‍රතිගැනුම් පනවන්නේ ප්‍රධාන හේතු දෙකකට. එකක් තමයි අපනයන උනන්දු කරන්න ගන්නවා, අනිත් එක භාණ්ඩ ආනයනය කිරීමත් සිදුවන භාණ්ඩ ආනයනය කිරීමෙන් සිදුවන ගෙවීම් විශේෂයේ ඉංගිය අඩු කර ගන්න. හරි. ඒ ටික කියවලා තේරුම් ගන්න. තුන්වෙනි එක තමයි කුලේ නිෂ්පාදන. කුලේ නිෂ්පාදන කියන්නේ විශේෂම සෝවියට් බ්ලොක් එකේ තමයි ඒක තියෙන්නේ. ඒගොල්ලෝ අමුද්‍රව්‍ය දෙනවා. අමුද්‍රව්‍ය දීලා ඒ රටේදී මේ භාණ්ඩ නිෂ්පාදනය කරනවා. නිෂ්පාදනය කරලා ඒගොල්ලෝ ටිකක් තියාගන්නවා රටට. අනිත් ඒවා නිෂ්පාදනය කරපු කට්ටිය ඒවා අරගෙන යනවා. ඔය එතන මේ මැෂින් එකේ තමයි මේ
ඉලදින පැරණි සෝවියට් සංගමයට ප්‍රදේශ නිෂ්පාදකයන් අනියට සිය නිෂ්පාදනයන් කිරීමට අමුද්‍රව්‍ය ලබා ගැනීම සඳහා අවශ්‍ය විදේශ විනිමය නැතිකමින් තම ගනුදෙනුකරුවන්ට සේවා සැපයීමට නොහැකි වේ. ඒ නිසා මෙහිදී සැපයුම්කරු තමා විසින්ම අමුද්‍රව්‍ය සැපයුම්කරු තමාම අමුද්‍රව්‍ය සපයලා ඒවා නිවි භාණ්ඩ වලට පත් කරාට පස්සේ අපි ඒවා නැවත ගන්නවා. අපි ඒවා නැවත ගන්නවා. නැවත ගන්නවා. ඒක එක ක්‍රමයක්. ඊගාවට භාණ්ඩ හුවමාරු බාටර් සිස්ටම් කියලා අපි කියන්නේ. ආලදනේ බාටර් සිස්ටම්. පොඩි කාලේත් අපි කතා කරනවා ඒ බාටර් සිස්ටම් එකට තමයි ලංකාවේ මුල් කාලේ වාන නිෂ්පාදනය වෙලා හුවමාරු වුණේ. හරි. ඊට භාණ්ඩ හුවමාරුව right පස්සේ මේක ආපසු ගෙනියන හරි. ඊගාව අන්තිම එක තමයි මාරු වෙනදාම ස්ටොප් කරනවා මාරු වෙනදාම. දැන් ওই ටික ඔයගොල්ලෝ කියවලා තේරුම් ගන්න පුළුවන්. මම මේ නෝට් එක දීලා තියෙනවා. දැන් විස්තර කරන්න දෙන්නේ නැහැ ගොඩක්. දවසක්ම විස්තර කරනවා. එක භාණ්ඩ හදනකොට ස්විමින් පූල්ස් වගේ දේවල් මේ ගන්න පුළුවන්. ෆැක්ටරිස් වලට ගෙන්න පුළුවන්. නොයෙකුත් දේවල් වලට එන මේ කම්පැනිස් වල භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී නොයෙකුත් ක්‍රම වලට මේවා වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපිට ගත්ත හැකි තව එකක් මේ වාහන සංස්ථාව තියෙන්නේ ඔරුවල වාහන සංස්ථාව මේ එකක්. දැන් ඔයගොල්ලෝ දන්නවා ඔරුවල වාහන සංස්ථාව මේ දුන්නේ 1973 වල විතර වගේ රෂ්‍යාව වලින් අපිට ලැබිච්ච ආධාරයක්. වාහන සංස්ථාව. right? එතෙන්දී මේ අත්විගිරිය මාළඹේ ආරංගල පැත්තේ ඉන්න කට්ටිය තමයි නම් දන්නේ නැති. අලි මේ කන්ටේනර්ස් වල තට්ටු වල යකඩ කඳන් අරන් යනවා. යකඩ කඳන් අරන් ගිහිල්ලා ඒවා උණු කරලා ඊනි කම්බිය හදලා අපි මාකට් එකට දාමු. දැන් නම් ඉවරයි කරලා ඉස්සර චෑන කාලයක් යනකම් අවුරුදු 15ක් විතර යනකම් අපේ හදන යකඩ රෂ්‍යාව වලින් ගත්තා. අපිට එක්ස්පෝර්ට් මාකට් එකක් තිබුණා. ඒගොල්ලෝ ගත්ත සල්ලි වලට. ඒගොල්ලෝ සල්ලි වලට ගත්තේ. හරි. ඒගොල්ලෝ බැලුවා ලංකාවේ ලේබර් ලාභයි. ඉතින් අපේ මිනිස්සු දාලා මේක වැඩ කරන එක ලාභයි. හරි. ඒක ඉතින් ඒක කරන්න ඒ වගේ දේවල් කරන්න. right right මේක කියවලා බලන්න. විනාඩි 5ක් දෙන්නම් පොඩ්ඩක් මේ නෝට් එක කියවලා මට තේරෙන්නේ නැති හරියක් කියන්නේ. ඉතින් කියන නෝට් එකනේ විනාඩි 5ක් දෙන්න. මේක. ඊගාට තව එකක්. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන බැංකුව. මොකද මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ? මේ වගේ පොඩි පොඩි කැලි ලකුණු පහේ උත්තර ලියන්න තියෙනවා.
මේක මතන ගිය පාර ආවද කියලා මට ෂුවර් නෑ. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන බැංකුව. මොකද ඉංග්‍රීසියෙන් කියන්නේ? ඔයගොල්ලෝ දන්නවා? Export Development Bank. EDB කියලා කියන්නේ EDB Export Development Bank. කොහෙද මේක තියෙන්නේ? ලංකාවේ කොහෙද තියෙන්නේ මේක? දන්න කෙනෙක් ඉන්නවද? දැකපු කෙනෙක්? ප්‍රධාන කාර්යාලය කොහෙද තියෙන්නේ? නවම්මාවතේ බිල්ලිම තියෙන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන බැංකුව. මෙතින්දි කරන්නේ අපි සේවාවන් රාශියක් සපයනවා අපනයන සංවර්ධනය සඳහා. විශේෂයෙන්ම අපනයනකරුවන්ට උපදේශාත්මක තොරතුරු දෙනවා, අවශ්‍ය උපදේශ ලබා දෙනවා. ඊගාවට නිෂ්පාදකයන් අපනයනකරුවන්ගේ සංවිධාන රාජ්‍ය ආයතන මේ ඔක්කොම සම්බන්ධ කරගෙන අලෙවි ප්‍රවර්ධන සංවර්ධන වැඩපිළිවෙළ කරනවා. ඊගාවට අපනයනකරුවන්ගේ මේ පොදු මොන හරි දුක් ගැනවිල්ලක් තියෙනවා නම් ඒවට විසඳුම් ලබා දෙනවා. හරි. ඊගාට විශේෂිත වෙළඳපොළ වලට විශේෂිත නිෂ්පාදන සඳහා පුහුණු පාඨමාලා සම්මන්ත්‍රණ පවත්වනවා. සමහර වෙළඳපොළ වලට යවනකොට අපි විශේෂ විදියට යවන්න ඕන. ඒකෙන් ඒ විදිහට තියෙන්න ඕන. ඒක කොහොමද කරන්න ඕනේ කියලා අපි කියලා දෙනවා. ඊගාට import export special programs කරනවා. වීඩියෝ චිත්‍රපටි හදනවා, ස්ලයිඩ්ස් හදනවා, බිස්නස් නිවුස් ලෙටර්ස් හදනවා. ඒ වගේ නොයෙකුත් කාර්යයන් රාශියක් මේගොල්ලෝ මේ කරනවා. හරි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ මූලික කාර්යභාරයට පාත සඳහන් දෑ අපිලත් වේ. රයිට්. එතකොට එකක් තමයි අපනයන සංවර්ධනයේ ප්‍රතිපත්තියක් සම්පාදනය කරන්න තමයි ඒගොල්ලෝ තමයි. කොහොමද මේ අපනයන සංවර්ධනයේ යම් කිසි ප්‍රතිපත්තියක් හදන්න කොහොමද කියන එක. ඒක කරන්නේ මේ අපනයන සංවර්ධන බැංකුව. ඒකට වෙළඳපොළ අවශ්‍යතා හඳුනා ගන්නවා. වෙළඳපොළ අවශ්‍යතා සපයලා ගන්න නව වෙළඳපොළ පරිශ්‍රණ පවත්වනවා. හරි. දේශීය වශයෙන් කොහොමද කරන්න පුළුවන් කියන එක. දැනට පවතින නිෂ්පාදන සඳහා නව වෙළඳපොළ ඇති කරගන්නවා. කොහොමද? ඔක්කොම ශ්‍රී ලංකාවේ අපනයන ණය සංවර්ධන මණ්ඩලයේ මූලික කාර්යභාරය. ඒක කියවන්න බෑනේ. ඒකත් හරි වැදගත්. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ මූලික කාර්යභාරයට අයිති වෙන දේ පොඩි කියවලා බලන්න.
අපනෑන සඳහා හිත කරවන යටිතල පාසුකම් ඇති කරනවා. අපනෑන ප්‍රවර්ධනය කිරීමේදී උත්ප්‍රේරකයෙකු ලෙස කටයුතු කරනවා. අපනෑන සංවර්ධනය සඳහා මැදිකාලීන දිග්කාලීන මූල්‍ය පාසුකම් ලබා දෙනවා. මූල්‍ය පාසුකම් ලබා දෙනවා. මොකද මේක දැනගන්න තියෙන්නේ. මේකින් කරන කාර්යභාරයන් අපනයන ප්‍රාර්ථනයේදී උත්ප්‍රේරකයෙකු ලෙස කටයුතු කිරීම කියන්නේ අපනයන ප්‍රාර්ථනයේදී උත්ප්‍රේරකයෙකු ලෙස උත්ප්‍රේරකයෙකු ලෙස කියන්නේ අපි මේ සපෝට් කෙනෙක් හැටියට ප්‍රවර්ධනය සඳහා අපි නොයෙකුත් විදිහට මේ දේශන පවත්වනවා, දේශන මාලාවල් පවත්වනවා. එතකොට මෙහෙයුම් ක්‍රම ගැන කියලා දෙනවා, බිස්නස් කන්ටෙක්ස් අරන් දෙනවා, වෙන රටක තියෙන බිස්නස් කන්ටෙක්ස්. එතන විදේශීය දූත මණ්ඩල වලින් යවනවා නම් ඒවා යවලා අපි ඒවා කෝඩිනේට් කරනවා. අන්න ඒක උත්ප්‍රේරකයක් කියලා කියනවා. thank you. Okay. නොයෙකුත් විදිහට අපි උදව් කරනවා. හැබැයි සෑහෙන කාලයක් යනකම් මේක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් ටිකක් මේක ක්‍රියාත්මක වෙනවා. මතන ජනාධිපතිතුමා බොහොම කිට්ටින් මේ කටයුතු ගැන බලනවා. ඕන නැත්තම් මේවට සල්ලි දීලා මිනිස්සුන්ගේ වැඩක් වෙන්නේ නැති හින්දා. right? ඒකත් තමයි මේ කට්ටිය එක්ක යනවා අපනෑන කරුවන්ගේ දූත පිරිසවල එක්ක යනවා ඒක රටවල තියෙන ට්‍රේඩ් ෆෙයාර්ස් වලට. ගිහිල්ලා ඒගොල්ලන්ට එක්ස්පෝෂර් එකක් අරන් දෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ භාණ්ඩ විකුණා ගන්න උදව් වෙනවා. දැන් අවුරුදු 20කට වගේ උඩදී මට මතකයි මම HSBC බැංකුවේ ඩුබායි වල ඉන්න කාලේ කියන්නත් ලැජ්ජයි. අපි ඒ හැමදාම නොවැම්බර් දෙසැම්බර් වලට ග්ලෝබල් විලේජ් කියලා ලොකු එක්සිබිෂන් එකක් තියෙනවා. සේරම ආනයන අපනයන කරු අයලෙවිලඟ බාණ්ඩනේ නිෂ්පාදනය පදවි කරනවා. ඉතින් ලංකාවෙන් කියලා දාන්නේ මේ අර අපේ CW එකේ තියෙන මේ වැඩක්ම නැති ඒවා මේ ආල්මස්සෝ පිරිච්ච සෝප් පරිප්පු උත්තමල්ලි අපේ රැක්ස් වල තියෙන්නේ අන්න ඒ වගේ රැක්ස් ටිකක් ගහලා දානවා ලංකාවෙන් කියලා ලැජ්ජාවේ පණ යනවා. මොකද ඒ රටවල ආල්මස්ස කිලෝ එකක් දිරම් 5යි දිරම් 10යි. අපේ කීයද මේ කිලෝ එක විකුණන්නේ? අපෙත් ගඳ ගහන ආල්මස්ස නේද? ඉතින් ඒ වගේ කිසිම තේරුමක් නැතුව දේවල් කළා. මට මතකයි යනකොට ඔක්කොටම බටෙක් ෂර්ට් අම්දගෙන අරන් යනවා. අපේ දූත පිරිස බටෙක් ෂර්ට් අම්දගෙන අරන් ගිහිල්ලා ඔය තියෙන්නේ කණ්ඩායම් දූත සංචාර කරනවා කියලා. ඊට පස්සේ එතෙන්ට අරන් ගියාට පස්සේ මේ අරන් යන මිනිස්සු ටික ඉන්නවනේ. ඒගොල්ලෝ යනවා shopping. ඒගොල්ලෝ shopping යනවා. ගොඩක් දවස්වල මම වැඩ ඇරලා ගෙදර ඇවිල්ලා මම මේ ක්ලික් එක අයිනේ කියන්නේ මොකද අයිනේ පාත් එකක් තියෙනවා වෝකින් පාත් එකක් අපි ඔක ඇවිදින්න යනවා. ඒතකොට ඇවිදින්න යනකොට අනේ අර ගල් උඩ බංකු උඩ තැන් වල ඉන්නවා බටෙක් ෂර්ට් කාරයෝ. අපි දන්නවා ඉතින් මේ ලංකාවේ කියලා. ලංකාවෙන් යන අතෑරලා
උන්ගෙන් අහලා බලුවම උන්ගේ දුක් ගැනවිලි විමානයයි. උන්ට භාෂාව දන්නේ නැහැ. ඉංග්‍රීසි දන්නේ නැහැ. මලයාලම් භාෂාව දන්නේ නැහැ. උරුදු දන්නේ නැහැ. මේ මොකද්ද ඒකට කරන්න කියලා දන්නේ නැහැ. ගෙනාපියෝ මේ උංග අතහැරලා ගිහිල්ලා. ඔන්න ඔය වගේ තමයි අපේ මිනිස්සුන්ගේ කලේ. නමුත් දැන් නම් ඒක නැහැ. දැන් ඒක ඊට වඩා සෑහෙන හොඳයි. සෑහෙන හොඳයි. හරි. Right. අපනෑන නාරක්ෂණ සංස්ථාව බලන්න ඒක තියෙනවද කියලා ඔයගොල්ලෝ ගාව? තියෙනවා සර්. තියෙනවා. මට ගෙන්නේ නැහැ නේ. ඔයගොල්ලෝ තියෙනවා නම් ඔයගොල්ලෝ පෙරලා ගන්න අපනෑන නාරක්ෂණ සංස්ථාව කියන එකට. මේ මෙතන මම දීලා තියෙන්නේ මේ අපනෑන නාරක්ෂණ සංස්ථාවේ බ්‍රෝෂර්ස් දෙකක්. ඒ බ්‍රෝෂර්ස් දෙක වැඩිදුර කියවීම සඳහා මම දීලා තියෙන්නේ. හරිද? ඒගොල්ලෝ ඔයගොල්ලන්ට කියවලා තේරුම් ගන්න පුළුවන් විදිහට වැඩිදුර කියවීම සඳහා කියලා තියෙන්නේ. මේ අපේ නෑ සාසිකපත් චක්‍රය කොහොමද වෙන්නේ? නෑ සාසික නිකුත් කරන්න කොහොමද? ඒ ටික මම කියලා දෙන්නම්. අර කියලා තියෙන්නේ වැඩිදුර අධ්‍යාපනය සඳහා. right? අපේ නාරක්ෂණ සංස්ථාව කියන්නේ තවත් එකක්. මේක 1977 දී මිස ජේ.ආර්. ජයවර්ධන බලයට පත් වුණාම යා ඒ ආණ්ඩුවෙන් ඇති කළා නිදහස් වෙළඳාම් ෆ්‍රී ට්‍රේඩ් ඕපන් ඉකොනොමි විවෘත ආර්ථිකය යටතේ ෆ්‍රී ට්‍රේඩ් පටන් ගත්තා. එතකොට ඕපන් ඉකොනොමි යටතේදී අපේ වෙළඳාම විවෘත කළා ලෝකෙට. ලෝකෙට විවෘත කළාම දැන් අපිට ඕන කරලා තිබුණා දැන් අපේ යන කරුවන්ට යම් යම් පහසුකම් ලබා දෙන්න. ඒකට ඒ අනුව 1977 පාර්ලිමේන්තු ඇක්ට් එකකින් මෙන්න මේක සම්මත වුණා. අපනෑන නාරක්ෂණ සංස්ථාව. අපනෑන නාරක්ෂණ සංස්ථාව. Sri Lanka export credit
Insurance Corporation. Sri Lanka Export Trade Insurance Corporation. මේක කෙටියෙන් අපි කියනවා SLICIC කියලා. මේක SLICIC කියන එක එදාම Sri Lanka Export Trade Insurance Corporation. SLICIC. right? දැන් SLICIC වලදී කරන්නේ අපි දන්නවා shipment එක වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. අපිට සල්ලි ඕන එකක් තමයි පූර්ව නවගත කිරීම. පූර්ව නවගත කිරීම. Pre-shipment. Pre-shipment. අනික පසු නැවගත කිරීම. Post-shipment. නැවගත කිරීම පසු නැවගත කිරීම. Post-shipment. එතකොට මේ නවගත කිරීම දෙක දෙම අපිට සල්ලි ඕන. ප්‍රී-ෂිප්මන්ට් කියන්නේ මේ භාණ්ඩ ආනයනය කරලා උපද්‍රව්‍ය ඊට පස්සේ අපි ඒක භාවිතා කරලා භාණ්ඩ නිපදවනවා. නිපදවුවට පස්සේ පෝස්ට්-ෂිප්මන්ට් කියන්නේ භාණ්ඩ නිෂ්පාදනය කරලා අපි අපේ රටින් වෙන රටකට යවනවා. එවකට පස්සේ අපිට සල්ලි හම්බ වෙන්නේ මාස 3කින්. ඉතින් දැන් ඔන්න අපිට post-shipment trade question. හරි. ඔය විදිහට post-shipment trade අපිට අවශ්‍යයි. ඒතර මෙතන මම මේ දීලා තියෙනවා මේ යෝජනා ක්‍රම දෙක අතර තියෙන ප්‍රධාන වෙනස්කම්. को है दिला कंपैरिजन ने को अन्य कंपैरिजन ने क्या दामद में वैसे का भाई एक एस्ट्रिक क्या का दिया करने एक कंपैरिजन ने क्या वैसे का इतनी समय अभी तीर ने करने एक गानों वाले नंदे भाई मैं अपने ना अपसाधक निकुत करने विधि मंग मैं क्या पहले दिखल थी ना कार्टून ने कोई ये बालन ये बालना ये आइडिया है गान मैं सामान तो अपना प्रश्न थी ना मैं बिहार पालन करने हो ना Hari, ini mereka pada kiawan apa naya apa sahaja kira. Yang mesin dia api kata karena apa naya apa sahaja ke itu buat kerana dia. Api dah awasya artinya ekspor dasarnya apa sahaja ke itu निकुत किरी बताया मैं गुलों की ना लुकुमा जॉब बेकर मैं आप साथ ही केवल इन दिन प्रोजेक्ट है मकान सिक्योरिटी यार मध्यवस्था होगा अन्ना हारी वेरी गुड मैं प्री शिपमेंट पोस्ट शिपमेंट लोन सोल्ड आवा हम बैंक कॉलिंग अपने आना को सिक्योरिटी आके यहाँ पर देना सिक्योरिटी का नहीं नमक इनमें आप साथ ही क्या होगा सिक्योरिटी का गवर्नमेंट इंस्टीट्यूशन की देने एक होता सिक्योरिटी का
අන්න ඒක තාමත් වැදගත් දෙයක්. හරි. මේ පූර්ව නවගත කිරීම පශ්චාත් නවගත කිරීම ප්‍රසාතික වැදගත් වෙන්නේ කියන එක. හරි. ඔය ටික වගේ මේවා බලා ගන්න. right. දැන් මෙතන ඔය දෙකක් තියෙනවා කම්පෙයාර් කරන්න තියෙනවා. ඒ කම්පැරිසන් එකත් උතන තියෙනවා. සමහරවිට අහනවා පූර්ව නවගත කිරීම අප සහ පශ්චාත් නවගත කිරීම අප සාතික කම්පෙයාර් කරන්නේ කියලා. ඒක මම දීලා තියෙනවා හෑන්ඩ් අවුට් එකෙන්. ඒක බලන්න. මේකේ යන වියදම තමයි රුපියල් 100කට පූර්ව නවගත කිරීම අපසාතකයක රුපියල් 100කට ගෙවන්න ඕනේ සත 15ක් වගේ තව කුඩා මුදලක්. රුපියල් 100කට සත 15යි. එතකොට පසු නවගත කිරීම නම් රුපියල් 100කට සත 7යි. සත 7යි ගෙවන්න ඕනේ. ඒකට හේතුව තමයි පූර්ව නවගත කිරීමේදී අපි ගන්න රිස්ක් එක වැඩි. අරගෙන හදලා ඊට පස්සේ යවන්නත් බෑ මේ අපනෑනේ කරන්නත් ඕනේ. නමුත් අතෙන්දී ඔක්කොම අරගෙන හදලා ඉවරයි. දැන් තියෙන අපනෑනේ කරන්න විතරයි. අන්න ඒකෙන්ද ඒක රිස්ක් එක අඩුයි. රිස්ක් එක උඩ තමයි වටිනාකම දෙන්නේ. right. ඊගාට තව එකක් තියෙනවා. ඔයගොල්ලෝ ගාව තියනවාද මේ මට මේ සමහරව නැහැ. මේ ඔක්කොම අප්ලෝඩ් කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ තියනවාද? ඔස්ස තියෙනවා. තියෙනවනේ. මේක කොහෙන් එනවද දන්නේ නැහැ මට. කමන්නේ. ඔයගොල්ලෝ දිග අරගන්නකෝ. වාණිජ්‍ය මණ්ඩලය. Chamber of Sri Lanka Chamber of Commerce. ලංකා වාණිජ්‍ය මණ්ඩලය. ශ්‍රී ලංකා Chamber of Commerce. Chamber of Commerce. Right. මේ වාණිජ්‍ය මණ්ඩලයත් අපනයන සංවර්ධන බැංකුව වගේ අපනයන කරුවන්ට ගොඩාක් උදව් කරන ආයතනයක්. හරි අපනයන කරුවන්ට ගොඩාක් උදව් කරන ආයතනයක්. එතෙන්දී
කාර්යභාරයන් හුඟක් වෙලා දුරට අපේ යන සංවර්ධන බැංකුවට EDB එකට බොහොම කිට්ටුයි. මේගොල්ලොත් නොයෙකුත් අපේ යන සම්බන්ධය අත්හදා කරනවා. يعني අපේ යන කරුවන්ට සම්බන්ධ වෙන්න පවත්වනවා. පවත්වලා ඒ අවශ්‍ය දේ ලබා දෙනවා. නොයෙකුත් දේවල් කරනවා. ඔයගොල්ලන්ට කාලෙම මතක ඇති අපිට මේ ඉතලම් පැත්තෙන් තක්කාරි ඒ වගේම ගියෝකින් සාපේවි කොළපාර පිටින්යක ඒවා එවනකොට ගෝනි වල පටවල වන්න එපා ක්‍රේට්ස් වල වන්න එපා ටාගල් සිමිලර්ස් යන දැනගන්නේ නා ක්‍රේට්ස් තියෙනවා right ඒ ක්‍රේට් වල දැම්මම අරක තැලෙන්නේ නැහැ. තක්කරගෙදී තැලෙන්නේ නැහැ. ඒ තැලෙන්නේ නැතුව ගන්න පුළුවන්. මේ පෙට්ටි වල. ඉතින් ඒව කරන්නේ කොහම අපේ ගොවියෝ කැමති නැහැ. පිළිතුරු සෞතු විජාති මිනිස්සුනේ ඒගොල්ලෝ කැමති නැහැ. හරි. ඉතින් නොයෙකුත් ප්‍රශ්න ඒ අවස්ථාවේදී වෙන්න ගන්නවා. ඊට අමතරව මේ වාණිජ්‍ය මණ්ඩලය කරන ලොකුම සේවාව තමයි රටේ වෙළඳාම් පිළිබඳ ප්‍රකාශන නිකුත් කරනවා. ඒ වගේම ප්‍රධාන එකක් තමයි සර්ටිෆිකේට් ඔෆ් ඔරිජින් ඉෂු කිරීම. ප්‍රබෝස්තල් සාධකය. Stars are the certificate of origin. Certificate of origin. And you could kill Rani, commercial banks in Canada. Right? ඊට අමතරව සේවාවන් ගොඩාක් දුරට සමානයි EDB එකට කියන සේවාවන්. මොකද අපි කතා කරන්නේ රටේ දෙවනම ප්‍රශ්නය මොකද්ද? මොකද කරන්නේ? උගලව කතා කරන්නේ නැහැ. බලන්න වාණිජ්‍ය මණ්ඩලයේ සම්බන්ධයෙන් ඒ ආටික මේ නෝට් එක කියලා බලන්න තේරෙන්නේ නැති හරියක් විතරක් මට කියන්නේ නැත්නම් මේක හරියන්නේ නැහැ. තේරෙන්නේ නැති කාර්යයක් මට කියන්නේ. සර් වාණිජ්‍ය මතභේද විනිශ්චය කිරීම කියලා කියන්නේ මොනවද සර්? very good. මොකද වාණිජ්‍ය මතභේද මේ කරන එක. දැන් අපි හිතමු කම්පැනිස් දෙකක් තියෙනවා A and B කියලා. එතකොට මේ
එක්කෙනෙක් ආනයන කරුවෙක් අනිත් එකන අපනයන කරුවෙක්. ඒතර මේ දෙන්නගේ අතර ඩිස්පියුට් එකක් ඇති වෙනවා, මතභේදයක් ඇති වෙනවා. ඉන්දන වාණ්ඩෙ මේ ඇවිල්ලා තියෙන්නේ, ඉන්දන ක්‍රමයට නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ, වෙනත් ක්‍රමයකට. නමුත් අර කියන නෑ මේක හරියටම හරි කියලා. ඉතින් අපිට මේ දෙන්නට මේ බීරුම් කරගන්න බෑ. එතකොට ඒගොල්ලෝ යනවා මේ චේම්බර් ඔෆ් කොමර්ස් එකට. බෙනිෆිෂරි රටේ තියෙන චේම්බර් ඔෆ් කොමර්ස් එකට යනවා. ගිහිල්ලා අපි ඒස ෆයිල් කරනවා. ෆයිල් කරලා ගෙන අපිට මේකට මේ මතභේද විසඳලා දෙන්නේ කියලා. ඒතර ඒගොල්ලෝ එක සටි කරලා ඔක්කොම කරලා මතභේදේ විසඳලා දෙනවා. හරි. Thank you, sir. Right. Tamana තියෙන්නේ. තත්ත්ව සමීක්ෂණ නිකුත් කරනවා කියන්නේ සර්? තත්ත්ව සමීක්ෂණ නිකුත් කිරීම. quality survey. ඒ කියන්නේ දැන් අපි සමහරලාට භාණ්ඩ අපනයන කරුවන්ගෙන් ඉල්ලනවා ආනයන කරුව වෙන රටකින් ආනයන කරුවෙක් මේකේ quality certificate එකක් දෙන්න කියලා. quality certificate එක අපි ඉල්ලනවානේ. ඒ quality certificate එක නිකුත් කරන්නේ මේ වාණිජ්‍ය මණ්ඩලය. ඒගොල්ලන්ගේ ඉන්න එක්ස්පර්ට්ස්ලා ඒ එක්ස්පර්ට්ස්ලා ගිහිල්ලා බලලා ඒ අවශ්‍ය quality certificate එක නිකුත් කරනවා. හරි. පුඩි ගානක් යනවා. නමුත් ගියාට වැඩේ ක්ලීන්. Thank you. Right. Tamana තියෙන්නේ. තව එකක් තියෙනවා බිගට බලන්න ඕන BOI එක. ඔය මේ හැම එකෙම කෙටි ප්‍රශ්න ඉන්න පුළුවන්. ඒකත් මට හොයාගන්න නෑ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය උගන්න හම්බුණාද? ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය Board of Investment BOI කියලා කියන්නේ අපි. හම්බුණාද ඒ? එක හම්බුණාද ආයෝජන මණ්ඩලය BOI? Board of Investment. Board of Investments කියන්නේ ඒකත් ආවේ 1977 දී මේ රජයේ උපය මාර්ගික ආර්ථික අරමුණු සාක්ෂාත් කරගන්න ඇතිවෙච්ච ආයතනයක් තමයි මේ Board of Investments කියලා කියන්නේ. ඔයගොල්ලෝ දන්නවා මේවා ගැන ගොඩක් මම කියන්න දෙයක් නැහැ. BOI එකක් කියලා කිව්වහම BOI එක BOI කම්පැනි එකක් වෙන්න තියෙන සුදුසුකම් රාශියක් තියෙනවා. එකක් තමයි
පිටරට කට්ටියට ෆොරනර්ස්ලට පුළුවන් BOI කම්පැනිස් මේ අරෙන්න. අරලා බිස්නස් කරගන්න යන්න පුළුවන්. BOI එකක් යටතේ බිස්නස් කරද්දී පහසුකම් ගොඩක් අපිට ලැබෙනවා. හරි? දැන් ඕනම බිස්නස් කාරයන්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මොකද්ද? ඉන්කම් ටැක්ස් එක. අපි හම්බ කරන ඒවට ටැක්ස් ගෙවන්න ඕනේ. ටැක්ස් ගෙවන්න ඕනේ. ඒ වගේම අපි ගේන බඩු වලට අපි ආනයනය කරන බඩු වලට බඩු ගන්නවා. මොනවද අපිට ගෙවන්න ඕනේ? රේගු බදු ගෙවන්න ඕනේ. දැන් වාහනයක් ආනයනය කරනවා නම් 200ක රේගු බදු ගෙවන්න ඕන. 200ක රේගු බදු ගෙවන්න ඕන. right? එතකොට මේ ඉන්කම් ටැක්ස් පැත්තෙන් ඒ පැත්තෙන් මේ කරනවා. ඒතර විනිමය පාලන ක්‍රම තියෙනවා. අපිට සල්ලි යවන්න බෑ අපිට ඕන ඕන විදිහට. ඒවා විනිමය පාලනයට යටත්. ඒතර ආනයන අපනයන පාලන පනත් තියෙනවා. ඔක්කොම උඩ අපි මේ බිස්නස් එක කරනවා නම් ආයෝජනයක් කරනවා නම් අපි කරන්නේ ලොකු ආයෝජනයක් නම් අපේ ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි කරලා ආයෝජන මණ්ඩලයේ සමාජිකයෙක් වෙනවා. ආයෝජන මණ්ඩලයේ සමාජිකයෙක් වුණාම අපිට වරප්‍රසාද ගොඩක් ලැබෙනවා. දැන් ඒක කියවලා බලන්න. ආටිකල් එකේ පළවෙනි කොටස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආටිකල් එකේ පළවෙනි කොටස කියවන්න. හැම කෙනෙක්ම පෙරලගෙන කියවන්න. ඉන්දී ප්‍රධානම දෙයක් තමයි ලංකාවේ ප්‍රධාන 54ක් තියෙනවා. ඒ 54න් තමයි ලංකාවේ වෙළඳාම පාලනය වෙන්නේ. එකක් තමයි දේශීය ආදායම් පනත. අනික රේගු ආඥා පනත. ඕනම දෙයක් ගේනවා නම් රේගුවෙන් ගේනවා නම් සල්ලි ගෙවන්න ඕන. අපි හම්බ කළොත් ඒ හම්බ කරන එකට ගෙවන්න ඕන. විනිමය පාලන පනතක් තියෙනවා. අපිට ඕන ඕන විදිහට සල්ලි පිටරට යවන්න බෑ. කන්ට්‍රෝල් එකක් තියෙනවා. ඊළඟට ආනයන අපනයන පාලන පනත. ඕනම දෙයක් ආනයන අපනයන කරනකොට යම්කිසි පාලනයක් තියෙනවා. නමුත් BOI කම්පැනි එකක් කියන්නේ මේ 54ම අයින් කරලා දාන. ඒ 54 ඒගොල්ලන්ට අදාළ නෑ. 54 අදාළ නෑ කියන්නේ ඇත්තටම කම්පැනි එකට හරිම වාසි. ඉන්කම් ටැක්ස් ගෙවන්නෙත් නෑ. මොනවා කියනවා ඩියුටි ෆ්‍රී. විනිමය පාලනයක් නෑ. එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් එකක් නෑ. ඔය කිසිම දෙයක් නෑ. හරිද? ඒකින්ද තමයි ගොඩාක් ඔය BOI කම්පැනිස් වල බඩු අපි හිතමු හදන්නේ සපත්තු ෆැක්ටරි එකක් හදන්නේ. සපත්තු හදන්නේ BOI කම්පැනි එකේ. සපත්තු හැදුවට ඒකට අවශ්‍යයි ඉස්ලාම ඕන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක යටිතල පහසුකම්. ඒකට ඒකට ඕන බිල්ඩින් හදන්න. ඒතර බිල්ඩින් හදන්න අපිට ටයිල්ස් ගන්න වෙනවා. AC ගන්න වෙනවා. මම මේ උදාහරණ වශයෙන් කියන්නේ. හරි? වයරින් ගන්න වෙනවා. මේ වගේ දේවල් අපි ගන්න ඕන. මේ ලෝකල් මාකට් එකේ ගන්නවට වැඩිය ලාභෙට අපිට ඉම්පෝට් කරලා ගන්න පුළුවන් ඩියුටි ෆ්‍රී අපිට හම්බ වෙන හින්දා. මේ බඩු අපි ඉම්පෝට් කරලා ගන්න පුළුවන්.
හැබැයි මේ හදන්නේ මොනවද? shoes. හැබැයි අපි ඔප්පු කරන්න ඕන මේ ෆැක්ටරි එකට ඕනෑ කියලා. ඒතර මේ ෆැක්ටරි එකට ඕන vehicles ඕන double cab පහක් ඕන. ලොරිස් දෙකක් ඕන. ලොරියක් ගත්තා. හරිද? ස්ටාෆ් එකට එහාට මෙහාට යන්න ට්‍රාන්ස්පෝර්ට් කරගන්න පොඩි 26 සීටර් බස් 3ක් ඕන. මේ ඔක්කොම අපි ගන්නේ ඩියුටි ෆ්‍රී. හැබැයි හදන්නේ මොනවද? සපත්තු. හරි? දැන් එතන මේ ඔක්කොම ඩියුටි ෆ්‍රී අරගන්නවා. අරගෙන ඊගාවට අපිට ඩියුටි ෆ්‍රී හම්බ වෙනවා. ඒ වගේම එක කම්පැනි එකට අවසර දෙනකොට ඒගොල්ලෝ කියනවා අවුරුදු කීයක් ටැක්ස් ෆ්‍රීද කියලා. හුඟක් වෙලාවට අවුරුදු 10ක්, අවුරුදු 12ක්, අවුරුදු 15ක්, අවුරුදු 20ක් වගේ කාලවලට ටැක්ස් ෆ්‍රී ආරම්භ කරලා. හරි. ඒතර මේ මූලික අධීරයේදී අපි ඉම්පෝට් කරන හැම එකක්ම ටැක්ස් ෆ්‍රී වෙනවා. right? අමුද්‍රව්‍ය මේ එකේ පාන්න බඩු වලට. මේවා තමයි මිස්යූස් වෙන්නේ. දැන් ගොඩාක් බසස් වල ට්‍රාන්ස්පෝර්ට් එකට ඊට අමතරව අපේ මිනිස්සු කියලා ගන්නවා කාස්. අපේ මිනිස්සු ගන්නවා කාස් ගන්නවා. හරිද? ඩිරෙක්ටර්ට අනිත් අයට ඔක්කොටම අපි ගන්නවා. දැන් සපපන් ට්‍රේනින් කෝල් කරනවා. හරි. දැන් ඒවත් අපි ගන්නවා මේ ખાસ වගේවා ඩිරෙක්ටර්ස්ලගේ ෆැමිලිස් වලටම ඩියුටි ෆ්‍රී කාස් ගන්නවා. ඔන්න ඒ වගේ මිස්යූස් වෙන ඒවා අනන්තයි. රයිට්? ඔවා තමයි තියෙන මේවා ඇතුළේ යන වැරදි දේවල්. ඒතර මේවා වෙන්නේ අනුමත ව්‍යවසායන් සඳහා තමයි මේවා නිෂ්පාදනය වෙන්නේ. අනුමත ව්‍යවසායන් සඳහා. එතකොට ඒක ඇතුළේ මන් දීලා තියෙනවා BI විසින් සපයන ලබන සේවයේ පාත දැක්වේ. ඒවා දෙන්නේ අනුමත ව්‍යවසායන් සඳහා පමණයි. ඉස්ලාම අපි ඉල්ලුම්පත් කරන්න ඕන. ඉල්ලුම්පත් කරාට පස්සේ ඉල්ලුම්පත් අගයන්න ඕන. ඇගීම් කරන අවස්ථාවක් තියෙනවා. ඊගාවට ව්‍යාපෘති ආධාර ආරම්භ කරන අවස්ථාවේදී උපකාර ලබා දෙන්න ඕන. ඒ කියන්නේ මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වලට බිල්ඩින් එක හදන්න අරවට මේවට ඊට පස්සේ ව්‍යාපෘතිය සඳහා දැන් අපි හිතමු ෆොරිනර්ස්ලා ඉන්නවයි කියලා. ඒක ගන්න නේවාසික වීසා නිකුත් කරන්න ඕන. ඒගොල්ලන්ගේ පඩි අරන් යන්න ඕන. එතකොට ඒවා විනිමය පාලන නීති වලට යටත් නැහැ. පිටරට වල පඩිය රෙමිට් කරන්න වෙනවා. එතකොට මේ වගේ ගොඩක් තියෙනවා. නමුත් ඒකම අපි පාරිසරික සම්පත් ගැන පරිසරය ගැන මේ මිනිස්සුන්ට දැනුවත් කරලා තියෙනවා. දැන් මතක නේද රතු පස්වල කේස් එක? රතු පස්වල කේස් එක. ඒ වගේ කම්පැනිස් වල ඒ පරිසරය ගැන ඒගොල්ලෝ එච්චර මේ කන්සර්න් නැත්තම් මොකද දේවල් ඇති වෙන්න පුළුවන්. හරි? එතකොට මට නම් ගොඩාක් තියෙනවා උදාහරණ අපේ ෆිසිකලි අපිට දන්නවා වෙච්ච දේවල් අපිට බැංක්ස් වල වැඩ කරද්දී BI කම්පැනිස් වලින් හරියටම mal practices වෙනවා.
කියන්නේ අයතු විදියට දේවල් සිද්ධ වෙනවා. හරි. වෙන එකක් තියා මේ මිනිසුන්ට බෑ මේ වැඩ කරන කට්ටියට යුනියන් එකක් දාගන්නත් බෑ. ලේබර් ඩිපාර්ට්මන්ට් යන්නත් බෑ. ලේබර් ඩිපාර්ට්මන්ට් එකට මේගොල්ලෝ අයින් වෙලා තියෙනවා. මේ හිතාගන්න කොහොමද කියලා? දැන් ඕගොල්ලෝ යන්තම් මේ කරනකොට ඕගොල්ලෝ ස්ට්‍රයික් කරනවා. ඒවා බෑ. ලේබර් රෙගියුලේෂන්ස් රටේ තියෙන ලේබර් රෙගියුලේෂන්ස් බලපාන්නේ නැහැ. හරි? ශ්‍රම සූරාකෑමක් තමයි මෙතෙන්දී සිද්ධ වෙන්නේ. ඔය ටික ඔයගොල්ලෝ බලන්න අර දෙවි පාර කැල්ල යනකොට. ඒක ගණපලා කියන්න බෑ. සර් BOI එකේ රෙජිස්ටර් වෙන්න කම්පැනි එකක් මිනිමම් ක්වොලිෆිකේෂන්ස් මොනවද ඒ කියන්නේ කැපැසිටිස් තමයි ලංකාවට අවම ආයෝජනයක් ගේන්න ඕන. අවම ආයෝජනයක් ගේන්න ඕන. අඩුම ගානේ ඩොලර් ලක්ෂයක ඩොලර් ලක්ෂ 2ක මිනිමම් ආදායමක් අපි ලංකාව ඇතුළට ගේන්න ඕන. ගෙනල්ලා තමයි මේ ගන්න ඕනේ. අපිට ඕනේ ෆොරින් ඉන්කම් එක නෝනේ. නේද? ඒ කියන්නේ සර් BOI එකේ රෙජිස්ටර් වෙලා තියෙන කම්පැනි එකක අවුට්පුට් එක වෙන්න ඕන වෙලා එක්ස්පෝර්ට් එකක් වගේ එකක් වෙන්න ඕනේ නේද? අනිවාර්යයෙන්ම එක්ස්පෝර්ට්. අනිවාර්යයෙන්ම එක්ස්පෝර්ට්. ඒවා ඊට අමතරව ඉම්පෝර්ට්ස් නැතුව BOI කම්පැනියක් වෙන්න පුළුවන් මේ කන්ස්ට්‍රක්ෂන් වලටත් වෙන්න පුළුවන්. දැන් අපි හිතමු ලංකාවේ පාරවල් හදන්නේ කියලා. කියන් නෑම් වගේ කම්පැනි ටක්කලමඩ උඩට ආවේ කියන් නෑම් වගේ කම්පැනි එකක් හයිවේ හදනකොට ඒගොල්ලෝ ඇවිල්ලා මේ BOI කම්පැනි එකක් තමයි අරින්නේ. කියන් නෑම් එකේ ඔක්කොම බඩු ඔක්කොම ගේන්නේ ඩියුටි ෆ්‍රී ගේන්නේ. ගෙනල්ලා ඒගොල්ලෝ මේ එස්ටැබ්ලිෂ් වුණාට පස්සේ මේ ලංකාවේ ව්‍යාපෘති වලට මේගොල්ලෝ සම්බන්ධ වෙනවා. හරි? එහෙම වෙන්නත් පුළුවන්. එක එක විදියට තියෙනවා. අනිවාර්යයෙන්ම එක්ස්පෝර්ට්ම වෙන්න ඕනේ නැහැ. ලංකාවේ ආර්ථිකයට යම් කිසි විදිහකට දායකත්වයක් දෙන්න ඕනේ ඒගොල්ලෝ. එතකොට සර් බියගම zone 1 2 එකෙන් වෙන්නේ මේ BOI රෙජිස්ටර් ගොඩක් ඒවා ඉන්නේ බියගම කටුනායක ඒ දෙකේම තියෙනවා BOI කම්පැනිස් තියෙනවා. BOI නොවන කම්පැනිස්ුත් තියෙනවා. ඒ කියන්නේ ලෝකල්ස්ගේ කම්පැනිස්ුත් තියෙනවා. ලෝකල් තනිකර මේ ලෝකල්ම 100%ම ලෝකල් ඒවා. BOI නොවන ඒවාත් තියෙනවා. ඒ කියන්නේ පිටරටින් සල්ලි ගේන්නේ නැහැ. අපේ සල්ලි දාලා අපි කරනවා. ඒකට ඒක BOI වෙන්නේ නැහැ. BOI නම් පිටරටින් සල්ලි ගේන්න ඕන ලංකාව ඇතුළට. හරි? හරි සර්. හරි. ඕකේ. දැන් එතකොට අපි අන්තරාල වෙනදාම කළා BOI ඒ ටික කළා. අපනයන ආරක්ෂණ සංස්ථාව කළා. වාණිජ්‍ය මණ්ඩල කළා. මේක තව එකක් තියෙනවා මම මීට කලිනුත් එක දුන්නා මේක අයසරයක් මම ඒක දීලා තිනවා ඒක ඔයගොල්ලෝ බලා ගන්න මම කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ අපනයන හා ආනයන කටයුතු වලට සම්බන්ධිත නීති රීති තීරුබදු නීති රීති මෙන්න මේ වගේ මේ handout එකක් දීලා ඇති හරි ඒක ඒ බලන්න විනිමය පාලනයන් එතකොට මේ ටැරිෆ් තීරුබදු ඕවර් රේට්ස් ඒ ටික ඔක්කොම මම ඒක දීලා තියෙනවා. තව එකක් තිබුණා එකලාදී කොන්ටම මම ඉවර කළා දැම්මොත් ලේසි
ඒක මං කියවන් ඒක උගන් ලේසි මම ගොඩක් කියන්නේ නැහැ විදේශ සංචාරය කරන පුද්ගලයන්ගේ මුදල් අවශ්‍යතාවයන් සඳහා මොනවද කරන්න පුළුවන් කියලා විදේශ සංචාරය කරන පුද්ගලයන්ගේ මුදල් අවශ්‍යතාවයන් සඳහා අපිට කරන්න ඕනේ ඒකක් දීලා තියෙනවා මම නෝට් එකක් ඒ නෝට් එකත් බලන්න අර මෙයාගේ දැක්කු මම ෆාස්ට් යන්නේ උගන්න කියවලා තේරුම් ගන්න පුළුවන් ඒවා තියෙන්නේ අපි කොහොමද අපි දෙන්න ඕනේ අපේ ලංකාවේ තියෙන විදේශ විනිමය නීති රීති තියෙනවා ඒ නීති රීති වලට අනුකූලව වෙන්න ඕන එතකොට දැන් බැංකින් ඇවිල්ලා ඉල්ලනවා ඒගොල්ලෝ කියනවා මම මෙහෙම බිස්නස් ටුවර් එකක් යනවා බිස්නස් ටුවර් එකක් යනකොට මට සල්ලි ඕන කියලා කිව්වම අපි කවදාකවත් අහන්න හොඳ නැහැ මේ දෙන්න හොඳ නැහැ අහන්නේ නැතුව අහන්න ඕන කොහෙද යන්නේ මොන රටවලටද යන්නේ කොච්චර කාලයක් ඉන්නවද ඒ ඔක්කොම ඒ අයිටනරි එක අපි අරගන්න ඕන ඒකට මේ මිනිස්සයා කියනවා මම ඉස්ලාම යනවා ඩුබායි වලට ඩුබායි වලින් යනවා USA මම ඩුබායි වල ඉන්නවා 4 days අද business discussions තියෙනවා ඊගොල්ලෝ USA වල මම ඉන්නවා 4 days මම එතනින් යනවා කැනඩාවට කැනඩාවෙත් තියෙනවා මට බිස්නස් වගේ මම එතනත් ඉන්නවා 5 days 5 days කැනඩාවල ඉඳලා එතනින් යනවා ලන්ඩන් වලට UK ලොකු ට්‍රිප් එකක් ගහන්නේ එකපාරට ලන්ඩන් වල 1 week ඉන්නවා ඊට පස්සේ ඊගාවට යාගේ ස්ටොප් එක තියෙන්නේ ජර්මනි ඒක 2 days ජර්මනි වල 2 days ඊට පස්සේ ශ්‍රී ලංකාව හරි දැන් අතන මෙයා මෙන්න මේ විදිහට මේ ට්‍රිප් එක ඕගනයිස් කරලා තියෙන්නේ දැන් එතකොට මෙයා ඇවිල්ලා ෆොරන් එක්ස්චේන්ජ් ඉල්ලුවාම අපි ෆොරින් කරන්සි දෙන්න පුළුවන් අපිට මේ මැක්සිමම් රුපියල් 10000ක ප්‍රමාණයටනේ ඩොලර් 10000ක ප්‍රමාණයෙන් දෙන්නේ එතකොට අපි ඒක දෙනකොට අපි කොහොමද දෙන්නේ ඩොලර් වලින්ම දෙනවද එහෙම නැත්නම් මෙයාගෙන් අහනවා ආට මං කොහොමද ඕන සල්ලි ඩොලර් 10000ට ප්‍රමාණයට මම ඔයාලට මොන විදියටද ඕනේ ඔයා මොන විදියටද මේවා පාවිච්චි කරන්නේ දැන් නම් ඉතින් ඩොලර් 10000ට අමතරව අන්ලිමිටඩ් යනවා මොනවද ක්‍රෙඩිට් කාඩ්ස් වලින් යනවා නේද ක්‍රෙඩිට් කාඩ්ස් වලින් පේ කරනවා නේද ක්‍රෙඩිට් කාඩ්ස් වලින් පේ කරනවා හැබැයි ඒවා බර ගාණක් කමිෂන් එක යනවා නමුත් ඒවල ගන්න පුළුවන් එතකොට දැන් අපි තුමු ඩුබායි වල ඉන්නවා නම් ඩුබායි වල පාවිච්චි වෙන කරන්සි එක මොකද්ද ඩොලර්ස්ද නෑ ඩොලර්ස් නෑ දිරාම් UAE දිරාම් තමයි ඒකේ පාවිච්චි වෙන්නේ එතන අපි මෙයා 4 days ඉන්නවා එතන මෙයා ගොක් වෙලාවට දැන් අපි කියනවා 4 days වලට කොහෙද ඉන්නේ මං ඉන්නේ හොටෙල් එකේ හොටෙල් එකේ බුකින් කරන්න පුළුවන් මෙහෙන් ඔන්ලයින් පුළුවන් නේද හොටෙල් එකේ බුකින් කරලා අපිට සල්ලි යවලා බුකින් කරගන්න පුළුවන් එතකොට ඒවා කරගෙන එහෙමනම් දැන් එයාට ඒදී පාවිච්චි කරන්න එයාට ඕන UAE dirhams වල UAE dirhams අපි තමයි UAE dirhams දැන් pocket money එහාට මෙහාට everything එක කරන්න 2000ක් වගේ
අපි දෙනවා. දැන් එයාපෝට් එකට ගිහලා ටැක්සි එකක් යනකොට ඩොලර්ස් වලින් දෙන්න බෑ. රුපියල් වලින් දෙන්නත් බෑ. දිනාම් වලට කන්වර්ට් කර ගන්න ඕන. ඉතින් අපි බැංකුවෙන්ම අපි දෙනවා UAE දිනාම්ස් 2000. හරි. එතකොට ඇමරිකාවට ගියාම එයාට භාෂ්‍ය ගන්න වෙන්නේ US dollars. හරි US dollars අපි තුමු 4 days වලට එයාට හොටෙල් එක හම්බ වෙනවා නම් ඩොලර් 3000ක් විතර වගේ එයාට ඕනේ වෙනවා. හරි. ඊගාට කැනඩා ගියාට පස්සේ මේ ඩොලර්ස් වැඩක් නැහැ. that's Canadian dollars. අපි මේවා ගොඩාක් කලකට අහන්නේ නැහැ මිනිස්සුන්ගෙන්. Canadian dollars 5 days වලට තවත් මේ Canadian dollars 3000ක් විතර වගේ අපිට අයිසරක් ඕනේ කරනවා. හරි. එතකොට ලන්ඩන් ඩොලර් 1 week ඉන්නවා. එතකොට GBP ඕන. ජර්මනි වලට එනකොට එයාට ඕන යුරෝ. දැන් බලන්න මේ රෝම ගහන්න කරන්සිස් කොච්චර ඕනද? දැන් බැරි වෙලාවත් මේ අවම ප්‍රමාණය දෙන්නේ නැතුව අපි දුන්නොත් එහෙම මෙතෙන්ද UAE දිනාම්ස් 10000ක් විතර දුන්නොත් එහෙම මෙයාගෙන් අහන්න නැතුව ඊගාවට ඉතුරුනේ ටික කන්වර්ට් කරගන්න වෙනවා ඇමරිකාව වලට යනකොට ඩොලර්ස් වලට. එතකොට අපිට පාඩුයි. හරි. එතකොට ඒකින්ද අවම ප්‍රමාණය ගන්න ඕනේ. මෙන්න මේ වගේ අපිට හදා ගන්න පුළුවන්. මම මේකේ නෝට් එකේ දීලා තියෙනවා. ඒතර විදේශ මුදල් නෝට්ටු ලබා ගැනීමේ වාසි තියෙනවා. ඒ වගේම අවාසිත් තියෙනවා. මේව නැති වෙන්න පුළුවන්. හොටෙල් එකෙන් දාලා යනකොට හොටෙල් එකේ මේ ස්ටාෆ් එකකින් මේව හොරගම් කරන්න පුළුවන්. පිප්පකට් ගහන්න පුළුවන්. ඒතකොට ලොකු කාසියෙම නම් බර වැඩි මේ අරන් යන්න බැරි වෙනවා. හරි. ඔය වගේ වාසි අවාසි තියෙනවා. එතකොට ඒ වගේ ඊට අමතරව තව මොකද්ද මේ විදේශ සංචාරයේදී කෙනෙක්ට අවශ්‍ය වෙන දේවල් ඒකත් මම දීලා තියෙනවා. විදේශ සංචාරයන් සඳහන් පුද්ගලයෙකුට බැංකුවක් විසින් දිය හැකි අනෙකුත් මූල්‍ය නොවන පහසුකම් මොනවද කියන එක. හරි. ඒකත් ඔගොල්ලෝ බලලා ඉවරලා මට ලබන සුමානේ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. අද හොඳටම ෂුවර් මේක ප්‍රශ්නයක් ඇති වෙන්න දෙයක් නැහැ. බොහොම සරලයි මේ කියලා තේරුම් ගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. දැන් ලබන සුමානේට අපිට බොහෝ දුරට අන්තිම සුමානේට පෙර සුමානේ ඊට පස්සේ සුමානේ මම නවත්තනවා. මේකෙදි මම දීලා තියෙනවා අද ඔයගොල්ලන් දීලා තියෙනවා පාස් පේපර්ස් 6ක්. මේ වගේ පාස් පේපර්ස් 6ක් දීලා තියෙනවා. මේ පාස් පේපර්ස් 6 මම දීලා තියෙනවා මේ කෙටි ප්‍රශ්නේ. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ. මේකේම පළවෙනි ප්‍රශ්නේ මම දීලා තියෙනවා. මේ පළවෙනි ප්‍රශ්නේ කියන්නේ මේ multiple choice questions. 6ක් කියන්නේ 60ක්. මේ 60ම කරගෙන එන්න ඕන. මම කරන්නේ උත්තර ලබා දෙන එක පමණයි. හරිද? මේ 60ම කරගෙන එන්න. මේ සුමානේ ඉතාමත්ම වැදගත්. ඔයගලන්ට ගොඩක් වැඩ තියෙවි. මේ 60 කරගෙන ආවොත් අපිට ඉක්මනට ඉවර කරගන්න පුළුවන්. නැත්නම් මට තව පාස් පේපර්ස් ඩිස්කස් කරන එක නවත්තන්න වෙනවා. මට මේකට කතා කරන්න ගියොත් ගොඩක් කියනවා. මේකේ තියෙන සමහර උත්තර දෙනකොට මම උත්තරේ කියනකොට මම උත්තරේ හේතුවත් එක්ක කියන්නේ. ඒතර ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි. හරි. හැබැයි ඔයගලන්ගේ අතේ තමයි තියෙන්නේ මේ පුළුවන් තරම්
මේ ටික කරගෙන එන එක. හරි? ඒක ඔයගලගේ මේක. right. සර් ලබන සතියේ රිවිෂන් තියෙනවනේ සර්. ලබන සතියේ ඉඳලා රිවිෂන් තියෙනවනේ සර්. ලබන සතියේ රිවිෂන් එකක් තියෙනවා. ලබන සතියේ ඉඳලා තියෙනවනේ දිගටම රිවිෂන්. ඔව් රිවිෂන් තියෙනවා. නමුත් මට මම මේ ක්ලාස් එක කරගන්න වෙනවා මේ අඩු ගන්න ලබන සතියේවත් මට නැත්තම් වෙන ඔයගොල්ලොත් එක මේක කරන්න හම්බ වෙන්නේ නැහැ නේ. ඔයගොල්ලෝ කොහොමද මේක කරගන්නේ කියන එක ඔයගොල්ලන්ගේ ප්ලෑන් කරගන්න. මොකද මගේ සබ්ජෙක්ට් එකට නම් රිවිෂන් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් ඒවා රිවිෂන් මම දන්නේ නැහැ කොහොමද යන්නේ කියන එක. ඔය ප්‍රශ්නේ ඔයගොල්ලන්ට එනවා. ඒකින්ද තමයි මම ලබන පාර බොහෝ දුරට ලබන පාර මම නවත්තනවා පන්තිය. හරි?